දැන් එකතු වෙච්ච අයට හැමෝටම පහු ඉන්වයිට් කරමු අපි. මෙතනින් එහාට මේ සෙෂන් එක කරගෙන යන්න කියලා. එතකොට අපි අද කතා කරන මේන් ටොපික්ස් සබ් ටොපික්ස් හතරක් තියෙනවා මේ මේන් ටොපික් එක ඇතුලේ. ඒක පළවෙනි ටොපික් එක තමයි සබ් ටොපික් එක තමයි what are common mode voltages. එතන currents දෙකම හරි. ඊට පස්සේ how to mitigate common mode problems එතන common mode noises voltages currents. ඊට පස්සේ අපි කතා කරන තවත් important point එකක් bearing currents. මම හිතන්නේ සමහර වචන මේගොල්ලෝ අහලත් නැතුව ඇති. අපි බලමු මේ ඩිස්කෂන් එකකින් පස්සේ අපිට කොච්චර දුරට මේ වගේ දේවල් එක්ස්පීරියන්ස් කරන්න හම්බෙලා තියෙද කියලා. මම හිතන්නේ මම දන්න ගොඩක් අයට මේ අපි කරන ඉන්ඩස්ට්‍රි එකේ ඉන්ස්ටලේෂන් වලට එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් ඇක්ටිවිටීස් වලට සම්බන්ධ අය තමයි මේ ඉන්නේ. ඊට පස්සේ අපි ඊළඟට කතා කරනවා leakage current in VFD applications. මේකත් ප්‍රශ්නයක් අපි දිගට මම කතා කරපු දිගටම අහපු ප්‍රශ්නයක්. ඊට පස්සේ මේ ෆෝරම් එක මම ඕපන් කරනවා questions වලට. බලමු questions වලදී මොනවද අපිට ඩිස්කස් කරන්න කියන දේවල් කියලා. එහෙමනම් අපි බලමු අපි අද දවසේ content එක මොකක්ද කියලා. එතකොට මේ පළවෙනි slide එකෙන් explain කරන්නේ අපි දන්න basic දේවල් කීපයක්. නිකන් චුට්ටක් remind කරගෙන බැලුවොත් අපි මේ කතා කරපු දේවල් ටික මේ අපි දන්න දේවල් ටික. එතකොට අපි දන්නවා pulse width modulation කියන්නේ මොකක්ද කියන එක. එතකොට අපි දන්නවා sinusoidal pulse width modulation කියන්නේ මොකක්ද. එතකොට අපි මේ name එක අපි කතා කරන ඉන්වර්ටර් ටෙක්නොලොජි අපි මේ කතා කරන්නේ තාමත් මේ ඉන්වර්ටර් ටෙක්නොලොජි එක. ඒ කියන්නේ variable frequency drive එක. එහෙම නැත්නම් අපි කතා කරන variable speed drive එක. එතකොට මේ sinusoidal pulse width modulation කියන ටෙක්නොලොජි එක එහෙම නැත්නම් මේ method එක drives වලට විතරක් අදාළ දෙයක් නෙමෙයි. සමහර කාලවල ඉන්වර්ටර්, solar inverters මේ වගේ ඕනම ටෙක්නොලොජි එකදී පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරනවා. එතකොට මේ sinusoidal pulse width modulation කියන ටෙක්නොලොජි එකේදී අපිට අපි දන්න බොහොම පැහැදිලි දෙයක් තියෙන එක තමයි ස්විචින් ටෙක්නික් එක. ඒ කියන්නේ මොඩියුලේෂන් ටෙක්නොලොජි එකක් තමයි පාවිච්චි කරන්නේ ස්විචින් වලට. මේ ස්විචින් වලට මොඩියුලේෂන් ටෙක්නොලොජි පාවිච්චි කරන high frequency signals. high frequency signal එකක් තමයි carrier frequency එක වෙන්නේ. එහෙම නැත්නම් අපි කතා කරන මොඩියුලේෂන් ටෙක්නොලොජි පාවිච්චි කරන frequency එක වෙන්නේ. මේකට කියනවා carrier frequency නැත්නම් switching frequency. මේ switching frequency එක high frequency එකක්. එතකොට මෙන්න මේ හැදෙන මොඩියුලේෂන් එකේදී වෙන මෙතනම අපි ගත්තොත් sinusoidal waveform එකක් හදන්න බලාගෙන අපි පාවිච්චි කරන්නේ pulse width modulation pulses තමයි modulate කරන්නේ. මේ pulses modulate කරනකොට හැදෙන problem තමයි මේ අද discuss කරන්න හදන පළවෙනි point එක common mode voltages. එතන අපි දන්නවා බොහොම පැහැදිලිව electrical installation එක three phase system එක අපි කතා කරන basic theory එකක්. ඒ basic theory එක තමයි අපි ගත්තොත් මෙන්න මේ කතා කරන අපේ phases තුනේ සහ neutral එකේ voltage sum එක 0 වෙන්න ඕන. vector sum එක 0 වෙන්න ඕන. අපි කතා කරන බොහොම basic principle එකක්. මේ අපි කතා කරන phases තුනේ සහ neutral එකේ vector sum එක 0 වෙන්න ඕන. ඒ කියන්නේ දෛශික එකතුව 0 වෙන්න ඕන, බිඳුව වෙන්න ඕන. ඒ කියන්නේ අපිට පුළුවන් නම් මෙන්න මේ කතා කරන common voltage එක ground voltage එකත් එක්ක refer කරන්න එහෙම නැත්නම් compare කරන්න එහෙම නැත්නම් මම measure කරන්න. එතකොට මෙතන voltage එක 0 වෙන්න ඕන. මේකයි basically මේ කියන්නේ. අපි කතා කරනවා සම්පූර්ණ phases තුනේ voltage එක equal phases තුනේ සහ neutral එකේ voltage එක equal වෙන්න ඕන 0 වලට. මේක තමයි basic theory එක. එතකොට මේ principle එක follow කරගෙන තමයි අපිට යන්න වෙන්නේ ඉස්සරහට. ඒක ඕනම තැනකදී ඕනම installation එකදී මේ principle එක අපි follow කරනවා. එතකොට කාට හරි පුළුවන් නම් උදව්වක් විදිහට බලන්න මේ ගෙස්ට් කෙනෙක් ඉන්නවා පේනවා නම් ඇඩ්මිට් කරගන්න try එකක් දෙන්න බලන්න ඔයාලගේ පැත්තෙන් පුළුවන් නම් මට මොකද ස්ක්‍රීන් එකම බලනකොට පොඩි ටයිම් එකක් යනවා. right. එතකොට අපේ අයිඩියා එක බොහොම පැහැදිලි. අපේ අයිඩියා එක වෙන මොකුත් නෙමෙයි. අපේ අයිඩියා එක මෙන්න මේ common voltage එක 0 කියන theory එක follow කරන්න. එතකොට මේ කතන්දරේදී මේ අපි කතා කරන 0 කියන common voltage එක අපි කතා කරන ඉන්වර්ටර් එකක ගත්තොත් ඉන්වර්ටර් එකේ ඉන්පුට් එක අවුට්පුට් එක මේ හැම තැනම 0 වෙන්න ඕන. හැම සීක්වෙන්ස් එකක්ම 0 වෙන්න ඕන. එතකොට මේක මෙහෙම නොවුනොත් මේ කතා කරන වෙක්ටර් සම් එක 0 නොවුනොත් මේක ප්‍රොබ්ලම් එකක් වෙන්න පුළුවන්. මේ අපි කතා කරපු ප්‍රොබ්ලම් එක ඇත්තටම ප්‍රොබ්ලම් එකක් වෙන්න පුළුවන්. ඒ වෙන්න පුළුවන් ඇයි? සමහර වෙලාවට අපි නොහිතන currents induce වෙන්න පුළුවන් මේ systems වල. අපි නොහිතන currents induce වෙන්න පුළුවන් මේ systems වල. එතකොට මේ බලන්න හදන්නේ මෙන්න මේ problem එක solve නොකරොත් වෙන්න පුළුවන් දේවල්. ඊට පස්සේ මෙන්න මේ අපි කතා කරපු line to ground voltage එක. line to ground voltage එක කියන්නේ motor line to ground voltage එක. අපි හිතමු අපි මේ කතා කරන motor එක නම් මේ තියෙන්නේ.
කරන මෝටර එක නම් මේ තියෙන්නේ. මේ මෝටර එකේ දැන් අපි ගන්නවා බේසිකලි අපි ළඟ ඉන්වර්ටර් එකක් තිබ්බා 3 phase. මේක තමයි ට්‍රාන්සිස්ටර් ඉන්වර්ටර් එක. මේක තමයි මෝටර එක. මේ තියෙන්නේ මෝටර එක. එතකොට අපි දන්නවා මෝටරේට සප්ලයි කරේ phases 3ක්. එතකොට මෙතන නියුට්‍රල් එකක් සම්බන්ධ වුණේ නැහැ. හැබැයි මේ අපි කතා කරන නියුට්‍රල් එක සම්බන්ධ වෙන්නේ මෝටරේ ඇතුලේ වෙන ඉලෙක්ට්‍රිකල් වයරින් එකේදී කනෙක්ෂන් එකේදී. එතකොට අපේ අයිඩියා එක තමයි මෙන්න මේ නියුට්‍රල් පොයින්ට් එකේ වෝල්ටේජ් එකයි ග්‍රවුන්ඩ් එකේ වෝල්ටේජ් එකයි. නැත්නම් මෙන්න මේ කතා කරන පේසස් තුනේ සහ නියුට්‍රල් එකේ වෝල්ටේජ් එක ග්‍රවුන්ඩ් එකේ වෝල්ටේජ් එකත් එක්ක කම්පෙයාර් කරන්න. මේ කතන්දරේ මෙහෙම නොවුනොත් එහෙම නැත්නම් මෙන්න මෙතන ground to total voltage එක 0 නොවුනොත් මෙන්න මේ කතා කරන පාර්ට්ස් වල currents generate වෙන්න පුළුවන්. එතකොට voltage generate වෙන එක current generate වෙන්න පුළුවන්. එතකොට මේකේ noises generate වෙන්න පුළුවන්. මෙන්න මේ කතන්දරේදී මෙන්න මේ සංසිද්ධිය වෙද්දී අපි application එකේ සමහර තැන්වල failures වෙන්න පුළුවන්. සමහරට noise stripping වෙන්න පුළුවන්, සමහර electric shock වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන failures වෙන්න පුළුවන්. ඒකට අද දවසේ බලන්න හදන්නේ මෙන්න මේ problem එක වෙන්නේ කොහොමද සහ මේ අපි කතා කරන common mode noises නිසා අපේ system එකට impact වෙන්නේ කොහොමද කියන එක. එතකොට මේ හැමතිස්සෙම අපි කතා කරන්නේ මොකද්ද මේ common mode කියලා කියන්නේ. right. අපි common mode voltage කියන එක calculate කරන්නේ Vn to ground. දැන් උදාහරණයක් තමයි මේක තමයි motor terminal එක. මේ තියෙන්නේ motor terminal එක. එතකොට motor terminals තුනක් තියෙනවා. මේ කතා කරන්නේ Vn මෙන්න මේ neutral point එක. එතකොට neutral point එක කියලා කියන්නේ දැන් අසරම මේ practically motor එකක් start කරොත් නම් start එකේ neutral point එක. එහෙම නැත්නම් අපි කතා කරනවා මෙතන vector sum එක. එතකොට මෙන්න මේ voltage එක තමයි අපි කතා කරන්න හදන්නේ. කවුද? common mode voltage CMV. එහෙම නැත්නම් Vn to ground, neutral to ground. කොහොමද අපි හෙව්වේ මේක? Vn to ground is equals to මේක එතන vector sum එක වෙන්න ඕන. VA to G A phase එකේ ඉඳලා ground phase එකට voltage එක, B phase to G phase එක, C phase to G මෙතන පේන voltage තුන divide by 3. වෙලාවට මෙතන phases තුනයි තියෙන්නේ. ඒතර phases තුනේ බැලුවා. phases තුනේ voltages වල නැත්නම් ground to phase voltages තුනේ එකතුව බෙදුවා number of phases වලින්. එහෙම නැත්නම් අපි මේ කතා කරන mathematical model එක මෙන්න මෙහෙමත් පෙන්වන්න පුළුවන්. right. එතකොට මෙන්න මේ voltage එක ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. වැරදිලාවත් මෙන්න මේ කතා කරන point එක අතර neutral point එකයි ground point එකයි අතරේ යම් voltage එකක් තියෙනවා නම් මෙන්න මේක හරහා current flow එකක් තිබිය යුතුයි කියලා දන්නවා ඒක. potential difference එකක් තියෙනවා නම් යම් තැනක එතන conductor එකක් තියෙනවා. එහෙම නැත්නම් conductivity එකක් වෙන්න පුළුවන්. මේක හරහා current එක flow වෙන්න පුළුවන්. දැන් inverter ඇතුළට ගියොත් yes. hello. කියන්නේ cursor එක චුට්ටක් lock කරන්න පුළුවන්ද pointer එක? monitor දැන් ඔයාලට මේක screen එක පේනවද? screen එක පේනවා. cursor එක අරන් යන තැන සමහර වෙලාවට clear නෑ sir. නෑ මම මෙතන cursor එක අයින් යන තැන පොඩි circle එකක් උඩට පේනවද? මේක පේනවද? ඒක right. ඒක පේනවා. cursor එක තව චුට්ටක් point එක ලොකු කරලා නම් හරි sir. ඒ දැන් පේනවද? right හරි. okay. right. එතකොට මේ අපි කතා කරේ drive එකේ input points තුන. සහ නියුට්‍රල් එක. දැන් මේක වරද්ද ගන්න තේරුම් ගන්න එපා. නියුට්‍රල් එක කියලා කියන්නේ ස්ටාර් පොයින්ට් එකම වෙන්න ඕනේ. දැන් කාට හරි මේක ප්‍රශ්නයක් හිතන්න අපි කතා කරන මෝටර එකේ කනෙක්ෂන් එක තියෙන්නේ ඩෙල්ටා නා. කෝ නියුට්‍රල් පොයින්ට් එක. මගේ අයිඩියා එක ඇත්තටම මේ කතා කරන පේසස් තුනේ මෙන්න මේ කතා කරන වෝල්ටේජ් ඇවරේජ් එක එහෙම නැත්නම් කොමන් මෝඩ් වෝල්ටේජ්. එතකොට මෙන්න මේ ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට අපි අපේ සෝස් එක විදිහට ගත්තොත් මේ තියෙන අපේ සෝස් එක. මේක තමයි පොසිටිව් සප්ලයි එක, මේක තමයි නෙගටිව් සප්ලයි එක. සාමාන්‍යයෙන් drive එකක් open කරපු කෙනෙක් පේනවා ඇති දන්නවා ඇති මේ capacitors තුනේ තියෙන common එක අපි කතා කරන grounding point එකක් තියෙනවා. නැත්නම් 0 point එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මෙතන 0 point එකක් අදාගෙන තියෙන්නේ. එතකොට දැන් මේ තියෙන්නේ අපි කතා කරන supply එකේ source එකේ common point එක. source එකේ common point එක. එහෙනම් අපි දැක්කා මෙතනක් තිබ්බ common mode එකක්, මේ තියෙන common point එකක් තිබ්බ. මෙතනත් අපි ළඟ common point එකක් තිබ්බ. මේක තමයි අපේ source එකේ common point එක. දැන් අපි අරගෙන බැලුවොත් මෙන්න මෙතන මෙන්න මේ පොයින්ට් එකයි මෙන්න මේ කතා කරන පොයින්ට් එකයි අතරේ වෝල්ටේජ් ඩිෆරන්ස් එකක් තියෙනවා නම් පොටෙන්ෂල් ඩිෆරන්ස් එකක් තිබ්බොත් මම VD කියලා ලිව්වා ඒක. මේ සෝස් පොයින්ට් එකේ එහෙම නැත්නම් මේ කතා කරන කොමන් පොයින්ට් එකේ ඉන්පුට් කොමන් පොයින්ට් එකේ සහ අවුට්පුට් කොමන් පොයින්ට් එකේ පොටෙන්ෂල් ඩිෆරන්ස් එකක් තිබ්බොත් මෙතනත් කරන්ට් ෆ්ලෝ එකක් වෙන්න පුළුවන්. මෙතනත් කරන්ට් ෆ්ලෝ එකක් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන තියෙනවා කතන්දර ගොඩක් අපිට හිතන්න. එතකොට අපි හිතුවට variable frequency drive එකක් පාවිච්චි කරලා එහෙම නැත්නම් මේ වගේ pulse width modulator එකක් එහෙම නැත්නම් pulse width modulation technology එක පාවිච්චි කරලා
අපේ ලෝඩ් එක රන් කරාට ඒ ලෝඩ් එකේ හැදෙන එහෙම නැත්නම් ලෝඩ් එක ඇතුලේ තියෙන කොමන් වෝල්ටේජ් එක එහෙම නැත්නම් කොමන් මෝඩ් වෝල්ටේජ් එක සෝස් එකේ කොමන් මෝඩ් වෝල්ටේජ් එකත් එක්ක සමාන නොවුනොත් වෙන්න පුළුවන් දේ මොකක්ද? මෙන්න මේක තමයි අපි ඩිස්කෂන් එක. එතකොට අපි නොහිතන දෙයක් තමයි මේ තියෙන්නේ. මේක ඕනනම් මෙෂර් කරන්නත් පුළුවන්. ගොඩක් අය මෙෂර් කරනවා. එහෙම නැත්නම් මෙෂර් කරලා බලනවා. ඔයාලට ඉන්ඩස්ට්‍රි එකේ මේක හරියටම ફોකස් කරොත් බොහොම පැහැදිලිව පෙනී මෙන්න මෙතන තියෙනවා යම් සම්බන්ධයක් කියන එක. හරි. එහෙමනම් මම බේසිකලි පෙන්නුවේ මේ කොමන් මෝඩ් වෝල්ටේජ් එක කියන්නේ මොකද්ද? මේක මනින්නේ කොහොමද? ඒකත් එක්කම මේ කොමන් මෝඩ් වෝල්ටේජ් එකේ මෝඩ්ස් මොනවද ඇත්තටම? මේ අපි කතා කරන ඉන්පුට් කොමන් මෝඩ් පොයින්ට් එක, මේ තියෙන අවුට්පුට් කොමන් මෝඩ් වෝල්ටේජ් එක කියන එක. ඒතර ඔයාලට පැහැදිලිව දන්නවා මේ වෝල්ටේජ් ඩිෆරන්ස් එක වැඩි වෙන්න කරන්ට් එකත් වැඩි වෙන්න පුළුවන්. මේක මම කියන එකක් නෙමෙයි. මේක බොහොම සරලව කතා කරපු තියරි එකක්. වෝල්ට් පොටෙන්ෂල් ඩිෆරන්ස් එක වැඩි වෙනකොට කරන්ට් ෆ්ලෝ එක වැඩි වෙන්න පුළුවන් කියන එක. ඒතර ඔයාලා හොඳටම තේරුම් ගන්න ඕන මෙතනත් කොමන් මෝඩ් ඩිෆරන්ස් එක නැත්නම් කොමන් ග්‍රවුන්ඩ් ටු කොමන් මෝඩ් වෝල්ටේජ් එක කියන එක වැඩි වෙනකොට මේ ප්‍රොබ්ලම් එක වෙන්න පුළුවන්. මේ කතන්දරේම ගත්තොත් වෙන විදිහක මේ තියෙන පේස් A එක, මේ තියෙන පේස් B එක, මේ තියෙන පේස් C එක. දැන් අපි කිව්වා මේ තුනේ එකතුව බෙදීම 3. එතකොට කොමන් මෝඩ් වෝල්ටේජ් එක කියලා අපිට පෙන්නන්නේ මෙන්න මෙතන. මේ තියෙන්නේ අර අපි කතා කරපු කොමන් මෝඩ් වෝල්ටේජ් එක. මේ කැල්කියුලේෂන් එක අපි. ඒක වේව් ෆෝම් එකක් විදිහට පෙන්නුවොත් මේ තියෙන කොමන් මෝඩ් වෝල්ටේජ් එක. මේක වෙනස් වෙන්න පුළුවන් එක විදිහට. ඒකට මේ තියෙන අවස්ථාව හැටියට මේක වෙනස් වෙනවා. මම ආපෞසරයක් ඇනලයිස් කරොත් ඔය අපි අන්තිමට පෙන්නපු කොමන් මෝඩ් වෝල්ටේජ් එක. මේ තියෙන කොමන් මෝඩ් වෝල්ටේජ් එක, මේ තියෙන්නේ අපි අර කැල්කියුලේට් කරපු නියුට්‍රල් පොයින්ට් එකේ වෝල්ටේජ්. මේ තියෙන්නේ අපි කතා කරපු DC බස් එකේ මම පෙන්නපු මේ DC බස් එකේ මෙන්න මේ පොයින්ට් එකේ වෝල්ටේජ් එක. එහෙම නැත්නම් DC බස් වෝල්ටේජ්. ඔයාලට පේනවා ඇති වැරදිලාවත් මෙන්න මේ නියුට්‍රල් කොමන් මෝඩ් වෝල්ටේජ් එකයි DC බස් එකයි වෝල්ටේජ් එක අතර ඩිෆරන්ස් එකක් තිබ්බොත්, ඒ කියන්නේ මම අර ඉස්සෙල්ලා පෙන්නපු පොයින්ට් එක, මේ දෙක අතර ඩිෆරන්ස් එකක් තිබ්බොත් මේ කරන්ට් ෆ්ලෝ එක මේ පැත්තට වෙන්න පුළුවන්. මේ දෙක අතර වෙනසක් තිබ්බොත් මේ පැත්තට ෆ්ලෝ එක එන්න පුළුවන්. එහෙමනම් බොහොම පැහැදිලිව අපිට හයිලයිට් කරන්න ඕන කාරණේ තමයි මේ එක එක ලොකේෂන්ස් වල තියෙන කොමන් මෝඩ් වෝල්ටේජස්. එහෙම තමයි කොමන් මෝඩ් වෝල්ටේජ් එකේ ඉන්ක්‍රීස් එක කොමන් මෝඩ් කරන්ට් ෆ්ලෝ එකකට හේතු වෙන්න පුළුවන්. එතකොට අපි මේ පහුගිය දවස්වල කතා කරපු ස්ලයිඩ් වල සමරි එකක් තමයි මේ තියෙන්නේ. මේ වචනේ මම කියාගෙන ආවා මම කිව්වා පස් දවසක පෙන්නන්නම් කියලා. ඒක තමයි මේ පෙන්නගෙන යන්නේ. එහෙමනම් බොහොම පැහැදිලි අපි දැක්ක අපේ පොයින්ට්ස් ටික මොකක්ද කියලා. එකක් තමයි මෝටරේ නියුට්‍රල් පොයින්ට් එක. ඒත් එක්කම අපි මෙෂර් කරා DC බස් එකේ 0 පොයින්ට් එක. DC බස් එකේ 0 පොයින්ට් එකක් තියෙන අතරම අපි කතා කරන කැපැසිටර්ස් වල 0 පොයින්ට් එක. මේක ඩ්‍රයිව්ස් බොහොම ළඟින් ආශ්‍රය කරලා තියෙනවා නැත්නම් ඩ්‍රයිව්ස් ළඟින් ඇරලා බලලා තියෙන බොහොම ළඟින් මේ හොයලා බලලා තියෙනවා නම් ඔයාලට පැහැදිලිව පේනවාද මේ කැපැසිටර් මෙතන මේ ස්මූතින් කැපැසිටර් එක මේ වගේ තමයි arrange කරලා තියෙන්නේ. කැපැසිටර් දෙක සීරීස් කරලා එකේ 0 පොයින්ට් එකක් හදාගෙන තියෙනවා. right. මේක තමයි ප්‍රොබ්ලම් එක. එතකොට මේ හැදෙන common voltages, මේ common mode differences current flow එකකට හේතු වෙනවා. ඊළඟ එක තමයි වැදගත්ම කාරණේ. Parasitic capacitances. මොනවද parasitic capacitances කියන්නේ? මම මේකට වචන කිව්ව ඉස්සෙල්ලා distributed capacitance. දැන් stray capacitances කියලා. මේ පෙන්වලා තියෙන වෙන මොකුත් නෙමෙයි. අපි කිව්වනේ තමයි මෝටර් කොරෝනා කියලා කතාවකුත් කිව්වනේ. මෝටර් කේබල් වල කොරෝනා ඉෆෙක්ට් එකක් වෙන්න පුළුවන්. මේ අතර වෙන්නේ මොකද්ද? අපි මේ කතා කරන සිස්ටම් එකේ අපි දන්නවා මේ පැත්තේ මේ හැම සිස්ටම් එකේම මේ output frequencies ඔක්කොම තියෙන high frequencies. මේ high frequencies මේ supply එකේ flow වෙනකොට මෙන්න මේ කතා කරන කේබල් එකයි මේ කතා කරන devices එකයි ground එකයි අතර capacitance එකක් හැදෙන්න පුළුවන්. එතකොට මේ capacitance එක හැදෙනවා කියලා කියන්නේ මේ voltage difference එකක්. voltage difference එකක් තියෙනවා, potential difference එකක් තියෙනවා. potential difference එක නිසා හැදෙන capacitance එක කියලා තර්ක දක්වන්න පුළුවන්. එතකොට මෙතන capacitance එකක් හැදෙනවා. මේක physical capacitor එකක් නෙමෙයි, capacitance එකක් හැදෙනවා. එතකොට මේ පෙන්වලා තියෙන්නේ අපි කතා කරන මෝටරේ නියුට්‍රල් පොයින්ට් එකයි ග්‍රවුන්ඩ් එකයි අතර තියෙන කැපැසිටන්ස් එක. එතකොට මේකට අපි කියව පැරසිටික් මෝටර් කැපැසිටර්. තමයි ඊටර මේක හදලා තියෙන්නේ මෝටර එකයි කේබල් එකයි දෙකේම එකතුව තමයි මේ පෙන්වලා තියෙන්නේ. එතකොට කේබල් එකේ කැපැසිටන්ස් එකක් තියෙනවා, මෝටරේ කැපැසිටන්ස් එකක් තියෙනවා. ඉස්සරහ සයිඩ් එකේ මම පෙන්නනවා මෝටරේ කැපැසිටන්ස් හරියට කොහොමද කියන එක. එතකොට මෙන්න මෙතන කැපැසිටන්ස් එකක් තියෙනවා. අපි ඩ්‍රයිව් එක පැත්තට ගත්තොත් ඩ්‍රයිව් එකේ ඉන්ටර්නල් පවර් සප්ලයි එකයි එහෙම නැත්නම් DC බස් එකයි ග්‍රවුන්ඩ් එකයි අතර කැපැසිටන්ස් එකක් හැදෙන්න පුළුවන්. මේකත් අපි කතා කරන
parasitic capacitance එකක්. එතකොට drive manufacturers ලා සෑහෙන මහන්සි වෙනවා මෙන්න මේ drive එක ඇතුලේ හැදෙන capacitances minimize කරන්න. එතකොට ඒකට මම දැක්කලා ඇති සමහරක් වෙලට sandwich type bus bars use කරන drive එක ඇතුලේ. එතකොට මම කියපු එක වැදගත් දෙයක් තමයි variable frequency drive එකක technology එකට ඒ කියන්නේ basic technology fundamental technology එකට වඩා වටින්නේ කොහොමද මේක manufacture කරලා තියෙන්නේ කියන එක. එතකොට මේ කතා කරපු problems minimize කරන්නද eliminate කරන්නද මේ drive එක manufacture කරලා තියෙන්නේ. මම ඉස්සරහ දවසක drive එකක් ඇතුලේ සම්පූර්ණයෙන් dismantle කරලා පෙන්නන්නම්. මෙන්න මේ points එතන මෙන්න මේ කතා කරන distributed capacitances එහෙම නැත්නම් මේ කතා කරන harmonic radio frequencies මේවා eliminate කරන්න construction එකේ මොකද කරලා තියෙන්නේ drive construction එක ඇතුලේ ගොඩක් දේවල් කරලා තියෙනවා. ඒක තමයි ගොඩක් වෙලාවට කියන්නේ drive එකක් repair කරනකොට එතන drive එකක hardware වලට අත තියෙන කෙනෙක් ඉන්නවා නම් එයා මේ knowledge එක ගන්න ඕනේ. මේ knowledge එක ගැන එතන මේ කතා කරන technology ගැන හොඳ knowledge එකක් තියෙන්න ඕනේ. එහෙම නැතුව මේ වැඩේ කරන්න ගියොත් සමහරක් වෙලාවට මේ අපි කරන රිපෙයාර් එක එහෙම නැත්නම් අපි කතා කරන මේ ප්‍රැක්ටිස් එක ෆේල් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් තමයි සමහරක් වෙලාවට ඩ්‍රයිව් එකක් සාමාන්‍ය කැපැසිටි එක හයි ඩ්‍රයිව් එකක් ඕපන් කරලා බලුවොත් ඔයාලට පේනවා ඇති ඒක ඇතුලේ වෙනම ඇතුලේ තියෙන කේබල්ස් වලට පාර්ට්ස් හදලා තියෙනවා. ඒක අපිට ඕකේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දන්නේ කේබල් එකේ කනෙක්ටිවිටි එක තිබුණා වැඩේ හරිනේ. හැබැයි පාත් එක ඇතුලේ මේ කේබල් එක යන්න ඕනේ. එහෙම වුණොත් තමයි මෙන්න මේ කතන්දර මිනිමයිස් වෙන්නේ. එහෙම නැත්නම් මෙන්න මේ අපි කතා කරන කැපැසිටන්සස් එහෙම නැත්නම් පැරසිටික් කැපැසිටන්සස් මිනිමයිස් වෙන්නේ. බොහොම පැහැදිලිව ගත්තොත් ඔයාලට පේනවා ඇති මේ පැරසිටික් කැපැසිටන්සස් එහෙම නැත්නම් ඩිස්ට්‍රිබියුටඩ් කැපැසිටන්සස් හැදෙන්න පුළුවන් මේන් පොයින්ට්ස්. එකක් තමයි පෙන්නවා මෝටර් කේබල් වල හැදෙන්න පුළුවන් කැපැසිටන්ස් එක ඒත් එක්කම drive එකේ internal power part එක සහ ground එක අතර හැදෙන්න පුළුවන් capacitance එක. ඒක total ගත්තොත් අපි motor එකක් කියලා කිව්වට දැන් අපට හම් වෙනවා inductive, resistive, capacitive කතන්දර ගොඩක්. මේක මම පළවෙනි slide එක පළවෙනි දවසේම පෙන්නනවා. එතකොට මේ තියෙන්නේ ඔය කතා කරන capacitances නිසා හැදෙන්න පුළුවන් common mode currents. අපි කිව්වා common mode voltages හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් voltage differences තියෙන්න පුළුවන්. ඒ voltage differences තියෙන්න පුළුවන් තැන් ටික බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඊටත් අමතරව පෙන්නලා තියෙනවා මේ කතා කරන voltage differences නිසා වෙන්න පුළුවන් current flow එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි කියොත් අපේ top end එකට ඒ කියන්නේ motor end එකට ගියොත් අපි දැක්ක motor එකේ motor neutral point එකයි ground එකයි අතරේ මේ දෙක අතර තියෙන voltage එක. එතකොට දැන් අපි පැහැදිලිව දන්නවා අපේ හරි ඉන්ස්ටලේෂන් එකක නම් අපි මෝටර එකේ chassis එක කරගන්නවා. මෝටර එකේ chassis එක ground කරගන්නවා. ඒ කියන්නේ මේ ground point එක chassis එක වෙලා ඉවරයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ capacitance එක හැදෙන්නේ මේ දෙක අතර නෙමෙයි. drive motor එකයි ground එක අතර නෙමෙයි. හේතුව මේ දෙක ground කරලා ඉවරයි. ඒ කියන්නේ මෙතන potential එක almost zero. මෙතන voltage එක almost zero. හැබැයි මෝටර එකේ තියෙන internal part එක මෝටරේ තියෙන conductors ටික තියෙනවා මෝටරේ තියෙන rotor එක තියෙනවා මේ rotor එකයි මෝටර එකේ chassis එකයි අතර හැදෙන capacitance එකක් තියෙනවා මේක තමයි motor parasitic capacitor එක එහෙම නැත්නම් motor parasitic capacitances තමයි මේ කියන්නේ එතකොට cable පැත්ත ගත්තොත් අපේ supply cables එක ගත්තොත් මේ cable එක එහෙම නැත්නම් power කරන cable එකයි ground එකයි අතර හැදෙන්න පුළුවන් capacitances තියෙනවා. මේවා අපි කිව්වා cable capacitances. drive එක internally ගත්තොත් මේ drive එකේ internal arrangement එක ඇඳලා පෙන්නලා නැහැ. අපි කතා කරන internal arrangement එක ඇතුලේ හැදෙන්න පුළුවන් capacitances තියෙනවා. drive එකේ chassis එක ground එකලා තියෙනවා. එතකොට grounding points ගත්තොත් මේ කතන්දරේ මෙතන තියෙන grounding point එක මේ grounding point එක මේ හැම එකක්ම common grounding point එකක තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ capacitance එක නිසා යම් කරන්ට් එකක් මේ පැත්තට ෆ්ලෝ වෙන්න පුළුවන්. මේ කරන්ට් එක මේ ග්‍රවුන්ඩ් එක දිගේ ෆ්ලෝ වෙන්න පුළුවන්. මේ කරන්ට් එක අපි හිතුවොත් මෙන්න මෙතන වෝල්ටේජ් එක 0 නොවුනොත් යම් විදියකින් මෙතන වෝල්ටේජ් එක 0 නොවුනොත් මෙතන යම් කිසි ඉම්පිඩන්ස් එකක් ඇඩ් වෙලා තියෙනවා නම් මේ කරන්ට් එක ෆ්ලෝ වෙන්න පුළුවන් මේ පැත්තට. මොකක්ද පැහැදිලිද? එතකොට මෙන්න මේ කරන්ට් ෆ්ලෝ එහෙම තමයි මේ අපි කතා කරන common mode currents කියලා කියන්නේ මෙන්න මේවා.
මේ කොමන් මෝඩ් කරන්ට් වෙන්න පුළුවන් තැන් ගොඩක් තියෙන එකක් තමයි මෝටර් එකේ වෙන්න පුළුවන් අනිත් එක කේබල්ස් වල වෙන්න පුළුවන් මේ කේබල්ස් වල කොමන් මෝඩ් කරන්ට් එකට තමයි කොමන් මෝඩ් කරන්ට් එක වෙනස් වුණොත් අපි ඒක කියනවා කොරෝනා ඉෆෙක්ට් එකක් එහෙම නැත්නම් කොරෝනා එකක් දැන් කොරෝනා ගොම් බය වෙන්න එපා මේ කොරෝනා කියලා කියන්නේ අපි ඉදා ඉඳලම කතා කරපුව කොරෝනා ඉෆෙක්ට් එක. ඒ කියන්නේ ස්කින් ඉෆෙක්ට් කියලා කියනවා. එතෙන්දි වෙන්නේ ඇත්තටම කේබල් එකයි ග්‍රවුන්ඩ් එකේ අතර හැදෙන කැපැසිටන්ස් නිසා හැදෙන ලීකේජ් කරන්ට් එක සමහරක් වෙලාවට ඔයාලා දැකලා ඇති ඔය මීඩියම් වෝල්ටේජ් හයි වෝල්ටේජ් සිස්ටම්ස් වල මේ රෑට මගේ හින් දැකලා තියෙනවා මම මේ කේබල් උඩ පොඩි මේ බ්ලුයිෂ් කලර් නැත්නම් වයලට් කලර් මේ ලයිට් එකක් තියෙනවා. ඒ ලයිට් එක තියෙන හේතුව ග්‍රවුන්ඩින් කැපැසිටන්ස් අතර ලීකේජ් එක. ඒක මහ ලොකු ලීකේජ් එකක් නෙමෙයි අපි පැත්තෙන් ගත්තොත්. හැබැයි ඇත්තටම යම් ප්‍රමාණික ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි එකක් එහෙම නැත්නම් යම් කිසි කරන්ට් එකක් මේක හරහා පාස් වෙනවා. මේකට අපි කිව්වා පැරසිටික් කරන්ට් එක නෙමෙයි පැරසිටික් කැපැසිටර් කරන්ට් එක කියලා. රයිට්. එහෙමනම් මගේ පොයින්ට් එක මෙන්න මෙතන. එතකොට අපි ආපෝසල පරණ ස්ලයිඩ් එකට ගියොත් මෙන්න මේ පොයින්ට්ස් වල මෝටර් එකේ එහෙම නැත්නම් මේ chassis එකේ හැදෙන මේ distributed capacitance එහෙම නැත්නම් potential differences current flow වෙන්න පුළුවන්. එතකොට අපි මේ සර්කිට් එක කරන් බැලුවොත් පරණ අපි පෙන්නපු සර්කිට් එක නැත්නම් පරණ පෙන්නපු ඇනලොජි එක මතක් කරගෙන බැලුවොත් කරන්ට් එක ෆ්ලෝ වෙන්න පුළුවන් මේ පැත්තට. කරන්ට් එක ෆ්ලෝ වෙන්න පුළුවන් මේ පැත්තට. කරන්ට් එක ෆ්ලෝ වෙන්න පුළුවන් මේ පැත්තට. සෝස් එකට. අපි දන්නවා අපි හිතමු අපි ළඟ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එක මේ අපේ තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකේ නියුට්‍රල් එකක් ග්‍රවුන්ඩ් කරලා තියෙන්නේ. එතකොට මේ ග්‍රවුන්ඩ් එකේ යන කරන්ට් එක එර්ත් පොයින්ට් එකේ යන කරන්ට් එක මේ හරහා සර්කියුලේට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ possibility එකක් තියෙනවා මෙන්න මේ හැදෙන leakage currents එහෙම නැත්නම් මෙන්න මේ හැදෙන noise එක මේක සමහරට fundamental waveform එකට සාපේක්ෂව හැදෙන කරන්ට් එකක් නොවෙන්න පුළුවන්. high frequency කරන්ට් එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ current flow එක transformer කරා ආපහු සැරයක් අපිම consume කරන්න සිද්ධ වෙන්න පුළුවන්. පේනව නේද විචදේ? එතකොට අපි අර ග්‍රවුන්ඩ් එකට ලීකේජ් වෙන කරන්ට් එක ආපහු අපේ ට්‍රාන්ස්ෆෝමර් එක ග්‍රවුන්ඩඩ් පොයින්ට් එකක් මේක හරහා ඇවිල්ලා මේක අපි මෙතන ඉම්පිඩන්ස් එකක් තියෙනවා නේ බොහොම පැහැදිලිව මෙතන ඉම්පිඩන්ස් එකක් තියෙනවා. එතකොට මේ දෙක අතරේ පොටෙන්ෂල් එකක් තියෙනවා. අපි අපේ ග්‍රවුන්ඩ් එකයි මේ ග්‍රවුන්ඩ් එක අතරේ පොටෙන්ෂල් ඩිෆරන්ස් එකක් තියෙන්න පුළුවන්. ඒ පොටෙන්ෂල් ඩිෆරන්ස් එක තිබ්බොත් ග්‍රවුන්ඩ් එක through මේ කරන්ට් එක ෆ්ලෝ වෙන ට්‍රාන්ස්ෆෝමර් එකට ට්‍රාන්ස්ෆෝමර් එකේ secondary through ආපහු ඩ්‍රයිව් එකට ආවා. මෙන්න මේවා අපි කියන noises කියලා. ඉතින් මේකට තමයි අපි පාවිච්චි කරේ මුලම දවස්වල EMC filters, noises දෙපැත්තටම යන්න බැරි වෙන්නේ. එතකොට මෙන්න මේවා තමයි problems අපි installation එක කරන්න ගියපුවා. මට ඕන තරම් complaints ඇවිත් තියෙනවා. ground එකයි අපේ system එකේ ground එකයි neutral එකයි අතරේ voltage එක වැඩි, drive එක අල්ලන්න බෑ, electric shock එනවා. ඒක මට සමහර අය පෙන්නලා තියෙනවා earth point එක earth drive එකේ earth conductor එක remove කරලා ආපෞසරයක් මේකට කිට්ටු කරනකොට ඒ අපි කතා කරන common earth point එකයි drive එකේ chassis එක අතර arc එකක් හැදෙනවා. මේ මොකක්ද මේ විලා තියෙන ඇත්තට? මෙන්න මේ circulating current එක තමයි problem එකක් වෙන්නේ. එතකොට අපි ගිහිල්ලා installation එක කරද්දී අපි හිතන්නේ අපිට අවශ්‍යම වෙන්නේ main power එකයි ground එකයි motor wire එකයි විතරයි කියලා හිතනවා නම් අනිත් පැත්තත් හිතන්න capacity එක වැඩි වෙද්දී සමහර physical parameters වල වෙනස්කම් එද්දී මෙන්න මේ වගේ problem වෙන්න පුළුවන්. මම මේක බොහොම පැහැදිලිව කිව්වේ තේරුම් ගන්න මොකද්ද මේ ඉන්සුලේෂන් එක කියලා. එතකොට අපි මෙයා වැඩිපුර කන්සිඩර් කරන්න නැති වුණාට low voltage application වල වැරදිලාවත් ඔයාලා මේ variable frequency drive පාවිච්චි කරන්න ගියා නම් medium voltage application වල අපි අනිවාර්යයෙන්ම කතා කළ යුතු points තමයි මේ තියෙන්නේ. ඒකට system එකක් design කරනකොට cable distances, grounding cables වල impedances, ground impedance එක මේ ගැන සෑහෙන බලන්න. ඒක නිසා තමයි මේ කතා කරන circulating current එහෙම නැත්නම් මේ noises minimize කරන්න drive technology එකේදී මේ කතා කරන drive technology එකේදී පොඩි උත්තරයක් දෙනවා මේක පොඩි solution එකක් දෙනවා. ඒක තමයි සමහර variable frequency drives තියෙනවා. ඒගොල්ලා drive එකේ input එකටම isolation transformer එකක් පාවිච්චි කරනවා. මේ අපි කතා කරන අපේ system transformer එක නෙමෙයි. drive එකේ input එකට isolation transformer එකක් පාවිච්චි කරනවා. especially මේක medium voltage වල පාවිච්චි කරනවා. drive එකේ input එකට isolation transformer එකක් තියෙනවා. එතන isolation transformer එකක් පාවිච්චි කරලා මේ isolation transformer එකේ output එක star එකක් තියෙන්නේ. මේ star point එක අපේ grounding point එකත් එක්ක ground එකත් එක්ක connect කරගෙන තියෙනවා. එතකොට මේකෙන් ඉඩ දෙනවා අපි system එකේ neutral එකට එහෙම නැත්නම් system එකට flow වෙන්න පුළුවන් මේ කතා කරන noises minimize කරන්න. එතකොට සාමාන්‍යයෙන් සමහර වෙලාවට ඔයාලට හම් වෙයි experience කරයි installation පොඩ්ඩක් analyze කරලා බලුවොත් සමහර high capacity drive systems තියෙනවා. ඒ drive systems වල එහෙම නැත්නම් medium voltage drives වල drive systems වල front end එකේ එහෙම නැත්නම් feed end එකේ transformer එකක් පාවිච්චි කරනවා isolation transformer එකක්.
ඒ isolation transformer එක පාවිච්චි කරන පළවෙනි හේතුව තමයි මෙන්න මේ කතා කරන common modes මම පෙන්නුවා common mode ටික මෙන්න දැන් common mode noises ටික මෙන්න මේ premises එක ඇතුලේ විතරක් තියාගන්න. එතකොට කිසිම වෙලාවක අර ඉස්සෙල්ලා පෙන්නපු example එක විදිහට මේක ගිහිල්ලා system එකට feed වෙන එකක් නැහැ. ඉතින් අපි හිතුවොත් මේක public transformer එකක් නම් එහෙම නැත්නම් අපි කතා කරන අපේ factory එකේ transformer එක නම් මේකෙන් ඉඩ දෙනවා මේ noise ටික ඔක්කොම මුළු factory පුරාම flow වෙන්නේ. එහෙම නැත්නම් මුළු factory එකේම distribute වෙන්නේ. එහෙම නැත්නම් system එකේ වෙන්නත් පුළුවන් මේක public transformer එකක් නම්. එතකොට අපේ පළවෙනි point එක තමයි මේ වගේ variable frequency drive එකක් නම් drive එකේ capacity එක high නම් මෙන්න මේ කතා කරන විදිහට එහෙම නැත්නම් මේ විදිහට isolation transformer එකක් පාවිච්චි කරනවා. ඉතින් මේක අපට අලුත් දෙයක්. හේතුව අපේ installation තියෙන ගොඩාක් පොඩි installation. කිලෝවොට් බොහොම පොඩි ගණන් වල applications වලට තමයි අපි මේ වගේ variable frequency drives එහෙම නැත්නම් මේ වගේ technologies පාවිච්චි කරන්නේ. හැබැයි අපි ගත්තොත් සමහර industries තියෙනවා. මේ industries වල පාවිච්චි කරන minimum size එකේ variable frequency drive capacity එක සමහරට 700 800 kilowatt වෙන්න පුළුවන්. එහෙම වුණොත් මේ අපි කතා කරන points එහෙම නැත්නම් problems highlight වෙලා පේන්න ගන්නවා. එහෙමනම් අපි ඊළඟට පෙන්වන්න හදන්නේ transformerless drives. ඒ කියන්නේ අපි මේ පාවිච්චි කරන drives. දැන් අපි පාවිච්චි කරන transformerless drives. transformerless drives කියන්නේ අපි ගත්ත අපේ public system එකකින් supply rectifier එක තිබ්බා, inverter එක තිබ්බා, capacitor එක තිබ්බා, අර capacitances පෙන්වීමේ. එතකොට මෙන්න මේ capacitances නිසා අපිට leakage current හැදෙන්න පුළුවන් ground එකට. මේ drive එකයි එතන මේ inverter එකයි ground එක අතර capacitances තියෙන්න පුළුවන්. මේක නිසා flow වෙන්න පුළුවන්. එතන මේ දෙක අතර common mode difference එකක් තියෙන්න පුළුවන්. එතකොට අපිට මේ low voltage installation වල මේක මම අලුතෙන් හදාගන්නපු එකක් මේ දැන් ෆිල්ටර් එකක් පාවිච්චි කරලා තියෙනවා. මෙතන මම රතු පාටින් circle කරලා තියෙන ෆිල්ටර් එක. ඒක අපි කතා කරන preliminary මුලම අවස්ථාව ගත්තොත් මේ තියෙන inductance එක කියලා කියන්නේ sorry මම මේක ෆිල්ටර් එකයි තියෙන්නේ sorry. මේක ෆිල්ටර් එකයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ අපි කතා කරන කේබල් එක. මේක තමයි අපි මෝටර් එකට long cable. ඒ කියන්නේ මෝටර් කේබල් එක මේ තියෙන්නේ. මෝටර් කේබල් එකත් එක්ක මෝටරේට මේ සප්ලයි එකක් කනෙක්ට් වෙච්ච ගමන් මෙන්න මේ සිස්ටම් එකේ හැදෙන පුළුවන් distributed capacitances එහෙම නැත්නම් parasitic capacitances තියෙන ඒවා නිසා leakage currents එන්න පුළුවන්. transformerless drive කියන්නේ අපි පාවිච්චි කරන අද පාවිච්චි කරන inverter එක. මෙන්න මේවා මිනිමයිස් කරන්න ඕන. මේවා මිනිමයිස් කරන එක මිටිගේට් කරන එක අපේ රික්වයර්මන්ට් එකක්. එතකොට මේවා නිසා හැදෙන පුළුවන් ප්‍රොබ්ලම් තියෙනවා. අපි එකක් ඉස්සරහට බලමු තවත්. මේක මිනිමයිස් කරන්න අපි ෆිල්ටර්ස් පාවිච්චි කරනවා. මම හිතන්නේ මේ අපි ගිය දවසකත් පාවිච්චි කරා ෆිල්ටර්ස්. එතකොට අපි සාමාන්‍යයෙන් මේ වගේ ඩ්‍රයිවර් එකක් ගත්තොත් motor and drive connect කරන්න පාවිච්චි කරන කේබල් එක. මෙතන මේ motor and drive දෙක අතරේ මෙන්න මේ ෆිල්ටර්ස් පාවිච්චි කරන මේකට අපි කියව output filters. එතකොට අපි මුලින්ම දවසේ කිව්වේ output filters අපි පාවිච්චි කරනවා cable distance එක වැඩි නම් එහෙම නැත්නම් motor එකයි drive එක අතර cable distance එක වැඩි නම් මේ cable distance එක වැඩි නිසා හැදෙන distributed capacitances වල ප්‍රශ්න නිසා එහෙම නැත්නම් මේ system එකේ inductance එක අඩු වෙන නිසා හැදෙන්න පුළුවන් reflective waveforms තියෙන එහෙම නැත්නම් අපි ගත්තොත් high frequency noises හැදෙන්න පුළුවන්. මේ noises අපි කතා කරන මෝටර එකේ ඉන්සුලේෂන් ෆේල් වෙන්න පුළුවන්. මම පෙන්නුවා මේ කතා කරන noise එක එහෙම නැත්නම් මෙන්න මේ කතා කරන ස්පයික් එක සමහරක් වෙලාවට thousands of voltage 1000ක් 1200ක් වගේ වෙන්නත් පුළුවන්. මෙන්න මේවා නිසා මෝටර ඉන්සුලේෂන් ඩැමේජ් වෙන්න පුළුවන්. මේක නිසා අපිට සිද්ධ වෙනවා මේ output circuit එකට එහෙම නැත්නම් output line එකට පාවිච්චි කරන filters. එතකොට මේක තමයි අපි කතා කරලා pro drive එක. මේකට filters පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අපි ඉස්සරහට බලන්න හදන්නේ මේ filters වලින් ඇත්තටම කරන්නේ මොකක්ද කියන එක. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් right අපි බලමු මේක. right. දැන් මගේ මේ තියෙන drive එක තියෙනවනේ. එතකොට මේ drive එකට මම පාවිච්චි කරලා තියෙන filter එකක්. මේ filter එක ඇත්තටම ගත්තොත් මේ තියෙන filter එක මම මේ විදිහට ස්ක්‍රා කරලා පෙන්නනවා. මේ තියෙන filter එක. right මේ තියෙන filter එක inverter output එක. එතකොට මේකෙදි පාවිච්චි කරලා තියෙන common mode transformer එකක්. කියන්නේ අපි motor එකයි drive එකයි අතරට common mode transformer එකක් පාවිච්චි කරලා තියෙනවා. මේ transformer එකේ inductances තියෙනවා, capacitances තියෙනවා. ඒතර මෙතෙන්දී හදන්නේ අපි මෙන්න මේ හදාගන්න grounding capacitances minimize කළා සහ grounding current එක අඩු කරලා. හැබැයි අපි motor එකේ පැත්තට ගියොත් motor එකේ පැත්තේ තාමත් අපිට මේ grounding capacitances හැදෙන්න පුළුවන්. ඒකට ආගියුමන්ට් එකක් තියෙනවා. අපි එහෙම කරන්නේ කොහොමද? මේ chassis එක ground කරලා තියෙන. එතකොට කොහොමද මේ දෙක අතරේ voltage එකක් හැදෙන්නේ? මෙතන නෙවෙයි voltage එක හැදෙන්නේ. motor එකේ internal parts වල. ඒ කියන්නේ stator එකයි
ground එක ඇත ඉස්සර බලමු ඉස්සර ඒ ටික බලමු ඉස්සරහට. එතකොට මෙන්න මේ noises minimize කරන්න අපි කිව්වා අපි පාවිච්චි කරනවා filters එහෙම නැත්නම් output filters. ඒතර output filters දෙකක් මම පළවෙනි දවසේ කතා කරා. එකක් තමයි differential mode sine wave filter අනිත් එක මම කිව්වා common mode sine wave filter. එතකොට මේ දෙකම සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන ටෙක්නොලොජි දෙකක්. අපි කතා කරන මේ වගේ problems එහෙම නැත්නම් මේ output frequencies එහෙම නැත්නම් output capacitances නිසා හැදෙන current එක minimize කරන්න. එතකොට differential mode sine wave filter එකක් කියන එකට හොඳ උදාහරණයක් තමයි අපි කතා කරපු DVDT filter එක. DVDT filter එක අපි කතා කරා මේක පාවිච්චි කරන ඇත්තටම voltage rises minimize කරන්න. ඒකත් එක්කම මේ තියෙන construction එක මම පෙන්නුවා මේක inductor එකක් capacitance එකක් තියෙන capacitor එකක් තියෙන ෆිල්ටර් එකක්. සමහරවිට මේ ෆිල්ටර් එක ග්‍රවුන්ඩ් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. එතකොට මෙතන පාවිච්චි කරන ටෙක්නොලොජි එක තමයි මේ තියෙන්නේ. මේක DT ෆිල්ටර් එකක් අපි මේකට කිව්වා differential mode sine wave ෆිල්ටර් එකක්. idea එක තමයි මේ සිස්ටම් එකේ තියෙන high frequency component ටික මෙතෙන්දි ෆිල්ට් කරලා අයින් කරගන්න. මේ high frequency component ටික මෙතෙන්දි ෆිල්ට් කරලා අයින් කරගන්න. ලයින් එකට ඉම්පිඩන්ස් එකක් ඇඩ් කරනවා. ඉම්පිඩන්ස් එකක් ඇඩ් කරලා මේ ටික ග්‍රවුන්ඩ් කරගත්තා. එතකොට අපි දන්නවා මේ පාර්ට් එක සම්පූර්ණයෙන්ම සේෆ් කියන්නේ මිනිමයිස් ෆුලි අයින් කරන්න බෑ. යම් ප්‍රමාණයකට තියෙයි. හැබැයි මිනිමයිස් high frequency component එකක් තියෙන. ඒ කියන්නේ මෙන්න මේ සිස්ටම් එකේ හැදෙන්න පුළුවන් common mode differences අඩු වෙන්න පුළුවන්, මිනිමයිස් වෙන්න පුළුවන්. ඒතර common mode currents මිනිමයිස් කරන්න පුළුවන්. ඊළඟ මෙතඩ් එක තමයි common mode sine wave filter එක. ඒතර මේක common mode sine wave filter එක. ඒතර common mode sine wave filter එකක් ගත්තොත් මේ තියෙන common mode sine wave filter එක මම පිටුරේ පෙන්නන ඉස්සරහට. මෙතෙන්දී තවත් impedance එකක් හරහා තමයි මේක ground කරගන්නේ. එතකොට මෙයා උපරිම උත්සාහ කරනවා මේ හැදෙන frequencies දා හැදෙන disturbances ටික මෙන්න මේක ඇතුළේදීම මෙතනින් එළියට එන එක prevent කරන්න සහ ඊටු ටික ground කරගන්න. ground එකට feed කරන්න. එතකොට මෙතනදී සෑහෙන දුරට අපි මේ කතා කරන මෝටර එක මේ high frequency components නිසා සිද්ධ වෙන අතුරුවාන්තර වලින් බේරෙනවා. හේතුව මේකේ අපි feed කරන frequency එක minimize කරන්න. එතකොට මතක තියාගන්න මෙන්න මේ වගේ common mode currents minimize කරන්න. නැත්නම් common mode noises හොඳම වචනේ common mode noises minimize කරන්න පාවිච්චි කරන ටෙක්නොලොජි දෙක තමයි මේ තියෙන්නේ. එකක් තමයි differential mode sine wave filter අනිත් එක තමයි common mode sine wave filter. common mode sine wave filter එක හරි ලීසියෙන් බලා ගන්න පුළුවන්. ඒක තමයි common mode sine wave filter එකේ පාවිච්චි කරනවා grounding එකයි grounding එකට පොඩි impedance එකක් එක පාවිච්චි කරන. එතකොට අපි පාවිච්චි කරන ටෙක්නොලොජි එක මොකක්ද කියලා බලන්න ඕන. sine wave filter එකක් පාවිච්චි කරනවා නම් ඒ sine wave filter එක මොන type එකකද වෙන්නේ කියලා. මම මේවට thumb rules දුන්නා. සාමාන්‍යයෙන් cable distance එක මීටර 100කට වඩා වැඩි වෙනවා නම් 100 150 200 වගේ levels වලට යනවා නම් අපිට සිද්ධ වෙනවා මේ වගේ දේවල් කරන්න. හැබැයි මේක අපිට හිතුමතේ පාවිච්චි කරන්න බෑ. අපි පොඩි calculation එකක් කරන්න ඕන. මෙන්න මේක නිසා සිද්ධ වෙන common mode disturbances එහෙම නැත්නම් capacitances කොච්චර හැදෙන්න පුළුවන්ද මේක calculate කරන්න පුළුවන් tools තියෙනවා. ඒකත් එක්ක අපිට cable වල characteristics cable වල parameters අරගෙන මේක calculate කරන්න පුළුවන්. ඒක මේක බොහොම important point එකක්. අපේ අවස්ථාවේ මොකද්ද කියන්නේ. මේ තියෙන්නේ අපි කතා කරන common mode sine wave filter එකක්. common mode sine wave filter එකට හොඳ උදාහරණයක් මේක අපිට ඇහැට පේන sine wave filter එකක්. ඒත් එක්කම මේ common wave filter එකක් විතර පාවිච්චි common mode filter එකක් විතර පාවිච්චි කරන තවත් device එකක් තමයි ferrite filters. මේකත් සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති. මේ high frequency component drive එකේ ඉඳලා motor flow වෙන high frequency components minimize කරන්න මේක ඇත්තටම එක්තරා විදිහක passive filter එකක්. මේක active filter එකක් නෙමෙයි. මේ කියන්නේ passive filter එකක්. මේ කියලා තියෙනවා. passive electric component එකක්. ඒ කියන්නේ cable එකට direct connect වෙච්ච දෙයක් නැහැ. ඇත්තටම cables වල feed කරේ මෙන්න මේ අපි කතා කරන ferrite core එක හරහා. ඒක මෝටරේට තිබ්බේ. එතකොට මේ ferrite core එක passive impedance එකක් හදලා මෙන්න මේ cable එකේ. එතකොට මේ impedance එක වැඩි වෙන්න පුළුවන්. impedance එක නිසා මෙන්න මෙතනින් එහාට මේ high frequency components pass වෙන එක එහෙම නැත්නම් flow වෙන එක minimize වෙනවා. එමෙන්න අපි කියනවා electronic choke කියලා. සමහර අය කියනවා මේකට electronic choke එකක්. electric choke එකක් නෙමෙයි. මේක ferrite transformer එකක්. නැත්නම් ferrite core එකක්. ඔයාලා දැකලා ඇති සමහරකට පොඩි මේ ගොඩක් රටවල මේ import කරන panels වල මේ ferrite cores දාලා තියෙන input එකට සහ output එකට දෙකටම. ඒකට ferrite core එකක් පාවිච්චි කරන reason එක තමයි අපි මේ ferrite core එකට කියන්නේ ඇත්තටම මේක passive filter එකක් කියලා. එතකොට output passive filter එකක් තමයි මේ use කරලා තියෙන්නේ. මේකේ කිසිම active component එකක් නැහැ. එතකොට මේ
කතා කරන ferrite core එකත් එහෙම නැත්නම් මේ passive filter එකත් අපේ system එකේ frequencies minimize කරන සමහර අය කියනවා මේකට induction absorber එහෙම නැත්නම් inductive absorber කියලා. මේකත් හරි මේ වචනේ. common filter, common mode filter එකක්, common mode ferrite filter එකක් එහෙම නැත්නම් absorber එකක්. මේක අවශ්‍ය වෙන හේතු ඉස්සරහට බලමු. තව problem දෙකක් තියෙනවා. ඒක resolve කරන්න. එතකොට අපි කතා කරපු ferrite core එකක් එහෙම නැත්නම් ferrite common mode passive filter එකක් පාවිච්චි කරද්දී මතක තියාගන්න මේ cables එහෙම නැත්නම් මේ filter එක හරහා feed වෙන්නේ අපි කතා කරන motor cable තුන motor power cable තුන විතරයි. ground එක මේ filter එකෙන් එළියේ තියෙන්න ඕන. කිසිම වෙලාවක ground එකත් මේක අස්සෙන් යවන්නේ නැහැ. එතකොට problem එකක් වෙන්න පුළුවන් මේ ground එකේ flow වෙනවා නම් අපි මේ ground එක connect කරන්නේ නැත්නම් මේ පැත්තේ තියෙන devices වලටනේ. වැරදිලාවත් මේ පැත්තේ තියෙන noises මෙන්න මේ filter එක හරහා නොයවන්න තමයි අපි try කරන්නේ. එතකොට මේ ground එක තියෙන්නේ අපි කතා කරන load එකේ තියෙන EMCs and radio frequencies එහෙම නැත්නම් අපි කතා කරන noises ටික feel කරන්න කිසිම වෙලාවක මේ filter එක හරහා මේ ground එක feed කරන්නේ නැහැ. මේ ground එක හැමතිස්සෙම තියෙන්න ඕන එලි. මේක screen cable එකක්. ඒතකොට මේ cable විච් විදිය තමයි මේ තියෙන පළවෙනි දවසේ කතා කරපුවා වගේ. right. අපි යමු motor එක ඇතුළට. මේ තියෙන්නේ motor එක. දැන් මේ motor එකේ මේකත් හරි important point එකක්. මේක තමයි motor එක. මේ තියෙන්නේ motor stator එක, coil එක. මේ තියෙන්නේ coil එක. මේ තියෙන්නේ rotor එක. එතකොට අපි දන්නවා අපේ සිස්ටම් එකේ අපි මේ හැමතිස්සෙම කතා කරපු එකක් තමයි high frequency component flow වෙන්න පුළුවන්. ඒතර high frequency component flow වෙනකොට ඔයාලා පැහැදිලිව දන්නවා stator එකයි rotor එකයි අතර physical connection එකක් නැහැනේ, electrical connection එකක් නැහැ. මේකේ තියෙන magnetic coupling එකක්. එතකොට මෙන්න මේ high frequency components නිසා capacitors හැදෙන්න පුළුවන්, capacitances හැදෙන්න පුළුවන්. අපි කියපු parasitic capacitances අතර මේවත් හැදෙන්න පුළුවන් කොහෙද? stator එකයි rotor එකයි අතරේ. stator එකයි rotor එකයි අතරේ. ඊළඟට මේ හැදෙන ස්ටේටර් එකයි රෝටර් එකයි හැදෙන කැපැසිටන්ස් එකේ විතර තියෙන පුළුවන් ඒක තමයි තියෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ කැපැසිටන්සස් නිසා මම අර ඉස්සෙල්ලා කියපු විදිහට මේ දෙක අතර පොටෙන්ෂල් ඩිෆරන්ස් එකක් හැදෙනවා. ඒ ඩිෆරන්ස් එක නිසා මෙන්න මේ හරහා සර්කියුලේෂන් කරන්ට් හැදෙන්න පුළුවන්. අපි කතා කරන ෆන්ඩමෙන්ටල් මැග්නටික් කරන්ට් එකට අමතරව. එතකොට මේ රෝටර් එකේ කරන්ට් ෆ්ලෝ වෙනවා කියලා කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේක තමයි අපේ ෂාෆ්ට් එක. අපි හිතමු ෂාෆ්ට් එක අපි කපල් කරලා තියෙන්නේ මැෂින් එකකට. ඒ මැෂින් එකේ වෙනම ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. එතකොට මේ ෂාෆ්ට් එකේ ෆ්ලෝ වෙන කරන්ට් එක මේ ෂාෆ්ට් එකේ ෆ්ලෝ වෙන ෂාෆ්ට් කමිට් අපි වෙන ෂාෆ්ට් කරන්ට් මෝටරේ ෂාෆ්ට් එකේ කරන්ට් එක ෆ්ලෝ වෙන්න පුළුවන් කොහෙටද? මැෂින් එක පැත්තට ෆ්ලෝ වෙන්න පුළුවන්. මැෂින් එක පැත්තට ෆ්ලෝ වෙන්න පුළුවන්. අපි හිතමු මේක තිබ්බේ මේ කප්ලින් එක තිබ්බේ ඉන්සුලේටඩ් කප්ලින් එකක් කියලා රබර් මික්ස් එකක් තියෙන ඉන්සුලේටඩ් කප්ලින් එකක්. එතකොට මේ ෂාෆ්ට් එකයි වෝල්ට් මේ චැසි එක හැදලා තියෙන වෝල්ටේජ් එකක් තියෙනවා. එතකොට මේ කතා කරන කරන්ට් එක ෆ්ලෝ වෙන්න try කරන කොහෙටද? මෙන්න මේ කතා කරන ඩිවයිස් එක කරා. කවුද මේ? මේ තමයි bearing එක. එතකොට ෂාෆ්ට් එකේ තියෙන කරන්ට් එක මෝටරේ bearing එක through ground එන්න try කරනවා. මේකට අපි කිව්වා bearing current. bearing current. අපි හිතන්නේ මෝටර එකට සප්ලයි දුන්නා මෝටර එක වැඩ. හැබැයි මතක තියාගන්න මේ high frequency component එක නිසා හැදෙන මෙන්න මේ parasitic capacitances distributed capacitances නිසා මෝටරේ shaft එකේ current එකක් හැදෙන්න පුළුවන්. ඒ shaft එකේ current එක දෙපැත්තටම flow වෙන්න පුළුවන්. මේක බොහොම පැහැදිලිව පෙන්නලා තියෙනවා. මේ shaft එකේ current එක ground වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ අපි කතා කරන එක පැත්තක තියෙන bearing එක හරහා. එතකොට මේකට අපි කිව්වා bearing current. එතකොට මේ තියෙන්නේ bearing එක අපි ball bearing එකක් කියලා හිතපොත් පොඩි thin oil frame එකක් තියෙනවා. මේක තමයි ground motor shaft එක. මේක තමයි ground එක. මේ motor shaft එක. එතකොට මේ දෙක අතරේ current එක pass වෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. bearing එක හරහා current එක flow වෙන්න පුළුවන්. එතකොට bearing එක හරහා current එක flow වෙනකොට මෙන්න මේකේ හැදෙන static electricities එක්ක bearing එකේ surface එක damage වෙන්න පුළුවන්. මේක අපි කියනවා bearing fluttering damage එකයි pitting damage කියලා කියන pit එකක් හැදෙන්න පුළුවන්. එතකොට මේ පෙන්වලා තියෙන්නේ bearing එකක වෙන්න පුළුවන් damages. මම හිතන්නේ දැන් කාට හරි experience තියෙනවා අපි පස්සේ බලමු. experiences ඇති ඕන තරම්. මෙන්න මේ පාවිච්චි කරන variable frequency පාවිච්චි කරන motors වල තියෙන bearings අපි කතා කරන drive technology පාවිච්චි කරන්නේ නැති motors වල bearings වලට වඩා ඉක්මනට damage වෙනවා. ඉක්මනට මාරු කරන්න සිද්ධ වෙනවා. bearing වල heat generate වෙන්න පුළුවන්. bearing එකේ heat එක generate වෙනවා අනිවාර්යෙන්. මොකද මේ ලොකු energy එකක් තමයි ලොකු distributed energy අපි කතා කරන noise එකක් තමයි noise current එකක් තමයි shaft current එකක් තමයි pass වෙන්නේ මෙන්න මේ bearing එක හරහා. එතකොට අපි කතා කරන drive එකේ bearing damage එක ගොඩක් වෙලාවට වැඩි වෙන්න පුළුවන්.
එහෙම ලියුනේ ඇයි? අපි කතා කරපු මෝටර එකේ ෆ්‍රීකවෙන්සි එක මෝටර එකේ ඉන්ඩියුස් වෙන ෆ්‍රීකවෙන්සි එක නිසා. එතකොට මේකට අපි කියවා බෙයාරින් කරන්ට් එක කියලා. අපි මේක වැඩි කතා කරන්නේ නැති එන සැරේට ඩැමේජ් එකක් වුණොත් බෙයාරින් එක චේන්ජ් කරගෙන ඉන්න එමෙතන බෙයාරින් මැනුෆැක්චරර්ට සමානකට කෑ ගන්න අවස්ථාවක් වෙන්නත් පුළුවන්. එමනම් මේකට අපි කියවා බෙයාරින් කරන්ට් එක. බෙයාරින් කරන්ට් එක ෆ්ලෝ වෙන්න හේතුව බොහොම පැහැදිලිව පෙන්නනවා. මේ බෙයාරින් කරන්ට් එක ෆ්ලෝ වෙන නිසා මෙතන මේ ස්ටැටික් කරන්ට් එක මෙතන මේ කතා කරන කරන්ට් ලීකේජ් එක නිසා බෙයාරින් එකේ සර්ෆේස් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ ඩැමේජ් වෙච්ච බෙයාරින් තමයි මේ පෙන්නලා තියෙන්නේ. එතකොට අපි ඊට පස්සේ ගත්තොත් අපිට කරන්ට් එක ෆ්ලෝ වෙන්න පුළුවන් ක්‍රමයක් තිබ්බ බෙයාරින් එක හරහා. එතකොට අපි ඩ්‍රයිව් එකට ෆිල්ටර්ස් පාවිච්චි කරන එකේ එක හේතුවක් තමයි මෙන්න මේක. මෝටර එකේ අවුට්පුට් එකට නැත්නම් ඩ්‍රයිව් එකේ අවුට්පුට් එකට ෆිල්ටර්ස් පාවිච්චි කරන එක රීසන් එකක් තමයි මේක. එතකොට අපිට බෙයාරින් කරන්ට් එක මිනිමයිස් කරන්න පුළුවන් දේවල් මොනවද? එකක් තමයි VFD waveform mitigation. ඒ කියන්නේ අපිට පුළුවන් sine wave filter එකක් පාවිච්චි කරන්න. මම ඉස්සෙල්ලා පැහැදිලිව පෙන්නුවා. ඒක sine wave filter එකකදී අපි කරපු දේ මොකද්ද? මම අපෝ ගිය ස්ලයිඩ් එකට sine wave filter එකකදී අපි try කරේ මෙන්න මේ සිස්ටම් එකේ flow වෙච්ච නැත්නම් ගමුකෝ මේ සිස්ටම් එකේ flow වෙච්ච high frequency component එක minimize කරන්න, trap කරන්න, එහෙම නැත්නම් ඒක limit කරන්න. එතකොට ඒක බොහොම හොඳ උත්තරයක් වෙනවා මෙන්න මේ bearing current minimize කරන්න. ඊළඟ එක තමයි insulated bearings පාවිච්චි කරන එක. එතකොට මේකට ඊළඟ මම හිතන්නේ මෙතන ඉන්න කෙනෙක් ප්‍රශ්නයක් විදිහට අහුවා. අපිට බැරිද මේ අපි කතා කරන මෝටර්ස් වලට පාවිච්චි කරන්න insulated bearings. ඒක තමයි එකම වෙනස. manufacturers ලා manufacture කරනවා VFD grade motors. ඒතර අපි import කරන්නේ අපි supply කරන්නේ අපි use කරන්නේ VFD graded motor එකක් නම් ඒ motor එකේ තියෙන ඊළඟ වැදගත් දේ තමයි මෙන්න මේ වගේ insulated bearings තියෙන. එතකොට bearing එක මේක ceramic bearing එකක් එහෙම නැත්නම් insulated bearing එකක්. එතකොට කිසිම වෙලාවක මේ bearing එක හරහා flow වෙන current එකක් නැහැ. ඒක minimize වෙනවා. ඒක almost nothing. එතකොට මේකත් එක solution එකක්. ඊළඟ එක තමයි සමහර manufacturers ලා පාවිච්චි කරන සමහර motor manufacturers ලා නැත්නම් සමහර මේ ඉන්නවා මේ solution providers ලා ඒගොල්ලෝ provide කරනවා alternate discharge path එකක්. ඒ කියන්නේ මේකට අපි කියනවා සමහරක් වෙලාවට conductive grease එකක් වෙන්න පුළුවන්. මේ පාවිච්චි කරන grease එක insulated grease එකක් නෙමෙයි conductive grease එකක්. එතකොට idea එක මෙන්න මේ bearing එක හරහා හැදෙන capacitances minimize කරන්න. එතකොට bearing එකේ දෙපැත්තේ තියෙන bearing එකේ input පැත්තෙන් නැත්නම් input surface එක output surface එක අතර තියෙන conductivity එක වැඩි කරන්න. එතකොට capacitances minimize කරන්න පුළුවන්. ඊළඟ එක තමයි grounding brushes. නැත්නම් grounding bush එකක්, grounding brush එකක් පාවිච්චි කරනවා. නැත්නම් grounding ring එකක් පාවිච්චි කරනවා. shaft grounding ring එකක්. මම එක අවස්ථාවක දැකලා තියෙනවා මේ වගේ shaft grounding ring එකක් අපේ මේ ලංකාවේ විතර පාවිච්චි කරන එක සිස්ටම් එකක. ඒගොල්ලෝ ස්පෙෂලි ඕඩර් කරලා ෆික්ස් කරලා තියෙනවා shaft grounder මම පෙන්නන පිටුරයක්. ඒක මම කරපු එකක් නෙමෙයි. අතන මේක මේ manufacturer එකක්. එතකොට මේ තියෙන්නේ additional shaft එකක්. එතකොට ඒ shaft එක ඇත්තටම අපි මේ කතා කරන shaft ground එක මේ කතා කරන motor shaft එකයි motor chassis එක අතරේ conductivity එක හදන්න පාවිච්චි කරන external device එකක්. එතකොට මේ shaft current එකේ minimize path එකේම නැත්තම් low inductive path එක low impedance path එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ කතා කරන path එක හරහා current එක flow වෙන්න පුළුවන්. එතකොට bearing එකට තියෙන impact එක minimize වෙනවා. ඒකට මේවා තමයි important points. එතකොට මේවා සමහරක් වෙලාවට ඔයාලා experience කරලා ඇති. මට තෝරන තරම් complaint ඇවිත් තියෙනවා මේ වගේ. මේ motor එකට drive එකක් පාවිච්චි කරන දවසේ ඉඳලා bearing replace කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එහෙම නැත්නම් bearing fail වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. බොහොම පැහැදිලිව තේරුම් ගන්න. අපි මේ නොහිතන problems තමයි මෙන්න මේ අපි කතා කරන real problems වල reasons වල තියෙන එක නිසා බොහොම කල්පනාවෙන් මේවා අධ්‍යයනය කරන්න. මේ මෝටර එකකට මම එක වයරින් ප්‍රැක්ටිස් එකක් ගැන කතා කරද්දී මම එක වැඩිපුර කතා කරන රීසන් එක උනේ ඒකයි අපි මේ කතා නොකරන පොයින්ට්ස් සමහරක් වෙලාවට මේවා ප්‍රශ්න විදිහට අපට ආවම මේවට උත්තර නැතිව හොයන්න දඟලන ප්‍රශ්න තමයි මේ තියෙන්නේ. මේවට හේතු තියෙනවා අපි ඩිස්කස් නොකරන රීසන්ස් තියෙනවා. ඒක නිසා especially high capacity එහෙම නැත්නම් heavy duty applications වලට variable frequency drives පාවිච්චි කරනකොට මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මම තව පොයින්ට් එකක් දෙන්නම්. සමහරක් වෙලාවට එක manufacturer කෙනෙකුට එහෙම නැත්නම් එක කම්පැනි එකක ඉන්ස්ටෝලර් කෙනෙකුට පුළුවන් මේ කතා කරන filtration technology එකම installation එකට price එකක් දෙන්න. වෙන manufacturer කෙනෙකුට පුළුවන් එහෙම නැත්නම් වෙන install කරන වෙන කම්පැනි එකකට පුළුවන් මේ කතා කරන installation එකටම ෆිල්ටර් එකක් නැතුව ඔෆර් එකක් දෙන්න. එතකොට ඔයාලා දන්නව පැහැදිලිවම අපි මේ ගොඩක් කලාවට මේ කතන්දරවලදී ඉකොනොමිකලි තෝරගන්නේ මේක.
හැබැයි මතක තියාගන්න මේක ඉකොනොමිකල් වුණාට ඔයාලගේ ඔපරේෂන් කොස්ට් එක හයි වෙන්න පුළුවන් මෙතනදී. ඒක නිසා මේ වගේ ප්‍රොබ්ලම්ස් හරියටම අයිඩෙන්ටිෆයි කරන්න ප්‍රොබ්ලම්ස් අයිඩෙන්ටිෆයි කරලා ඒකට හරියන සොලියුෂන් එක හදාගන්න. මේක තමයි bearing currents. මෙතන bearing currents minimize කරපු විදිහ තමයි මේ පෙන්නේ. right. ඊළඟට තවත් මේක බොහොම මේ කතා වෙන මාතෘකාවක් ඒක තමයි leakage currents in VFD. එතකොට මම මේක දැන් අමුතුවෙන් කියන්න ඕන නෑ මම හිතන්නේ මම කලින් කියලා පටන් ගත්තේ. එතකොට අපි පෙන්නවා මේ තැන් වල එක විදිහේ frequencies හැදෙනවා capacitances හැදෙනවා මේ හරහා leakage currents එහෙම නැත්නම් ground current flow වෙනවා. මේ currents අපිට කෙලින්ම drive එක හරහා ground වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ currents system එකට feed වෙනවා. system එකට feed ලා ආපහු සැරයක් drive එක පැත්තටම මෙන්න මේ current එක feed වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කතා කරන noises feed වෙන්න පුළුවන්. එතකොට අපි පාවිච්චි කරන drives වල EMC filter එකක් තියෙනවා. ඒතර EMC filter එකක් පාවිච්චි කරන එකේ main idea එක මෙන්න මේ noises ටික ground කරන එක එහෙම තමයි noise ටික filter කරන එක. හැබැයි noise ටික filter කරනවා කියලා කියන්නේ මතක තියාගන්න මේ filter එකේ ඇතුළට මේ noise එක එනවා. drive එක ඇතුළට මේ noise එක feed වෙන්නේ නැහැ. මෙතනදී මේක ground වෙනවා. එතකොට අපි බලනවා ground faults. එතකොට මේ වගේ complaints ඕන තරම් තියෙනවා. එතකොට variable frequency drive එකක් පාවිච්චි කරනකොට ground faults හැදෙනවද? එතකොට අපි හිතන් ඉන්නවා ground fault එකක් හැදෙන ඉතින් ground current එකක් හැදෙන පළවෙනි හේතුව අපි කතා කරන system එකේ leakage current එකක්. actual දැන් අපි කතා කරනවා active leakage current එකක්. එහෙම නැත්නම් healthy unhealthy මම දන්නේ active leakage current එකක් කියලා. හැබැයි මතක තියාගන්න variable frequency drives පාවිච්චි කරනකොට මෙන්න මේ leakage currents generate වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ground current, ground potential, ground currents හැදෙන්න පුළුවන්. මෙන්න මේ වගේ filtration technologies නිසා. එතකොට variable frequency drives පාවිච්චි කරනකොට මේ variable frequency drives වලදී හැදෙන leakage currents එහෙම නැත්නම් ground faults මේවා සමහර වෙලාවට define කරන්න පුළුවන් අර්ථ දක්වන්න පුළුවන් සමහරට අර්ථ දක්වන්න බෑ. පළවෙනි හේතුව තමයි මේ noises නිසා සිද්ධ වෙන දේවල් වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි බොහොම පැහැදිලිව දන්නවා variable frequency drive වල මේ වගේ traps තියෙනවා. එහෙම නැත්නම් leakage current grounding තියෙනවා. leakage current නෙමෙයි high frequency grounding තියෙනවා. එතකොට මේ high frequency grounding නිසා මෙන්න මේ system එකේ leakage currents තියෙනවා කියලා sense කරන්න පුළුවන් අපි පාවිච්චි කරන RCD එකේ නැත්නම් residual current device එක. දැන් මේක තමයි ලොකුම discussion එක. එතකොට අපිට බැරිද variable frequency drive එකකට ground fault එකකට ground fault එකක් එහෙම නැත්නම් ground fault එකක් detect කරන්න RCB එකක් පාවිච්චි කරන්න. එතකොට අපේ argument එක තමයි RCB එක අපි පාවිච්චි කරනවා අපි දන්න 30 milliamp level එකකින්. දැන් මට තියෙන ප්‍රශ්නයක් මෙතනදී මේ 30 milliampere level 30 milliampere RCB එක අපි drive එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්ද මෝටර එකට? ඒකත් important point එකක්. drive එකක් නැති මෝටර එකකට මේක පාවිච්චි කරන්න පුළුවන්ද? කොච්චර extent එකකට මේක පාවිච්චි කරන්න පුළුවන්ද? ඒක point එකක් විදිහට discuss කරන්න ඕන. එතකොට human protection වලට මේකට පාවිච්චි කරන වෙන method තියෙනවා. ඒවත් පාවිච්චි කරන්න. දැනට මතක තියාගන්න අපි කොහොමද මේකට equipment එක select කරන්න කියන එක concern කරන්න ඕන. කියන්න ඕනේ නෑනේ මම පෙන්නුවා අර ඉස්සෙල්ලා කියපු ලොකුම ප්‍රොබ්ලම් එක තමයි මේ EMC filters හරහා එහෙම නැත්නම් මෙන්න මේ system එකේ circulate වෙන leakage currents එහෙම නැත්නම් noise currents තියෙනවා මේ noise currents අපි කතා කරන RCD එක monitor කරන්න පුළුවන් noises කියලා එහෙම නැත්නම් high frequency component වෙන්න පුළුවන් මේවා leakage current කියලා monitor කරන්න පුළුවන් කරොත් drive එක on කරනකොට මම දැන් drive එකට supply on කරනකොට සමහරක් තැන්වලදී supply on කරනකොට මේ problem එන්නේ පුළුවන් supply on කරනකොටම RCD එක trip වෙනවා. ඉතින් මෙතන ප්‍රශ්නයක් තියෙනවා මටත් කතා කරලා අහනවා මේ drive එකට දාන්න බෑනේ RCD එකක්. ඔව් එහෙම ඉන්න පුළුවන්. එතකොට ඒකට හේතුව ඇත්තටම drive එකේ problem එකක් නෙමෙයි මෙන්න මේ කතා කරන grounding circulating current වෙන්න පුළුවන් filtering current වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ drive එකකට RCD එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා නම් residual current device එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා නම් ඒක වෙනම concern එකක්. මම පෙන්නලා තියෙන එක තමයි tripping the RCD during normal operation fault එකක් නැතුවත් residual current device එක trip වෙන්න පුළුවන් due to grounding voltages grounding currents. එතකොට මේක හොඳ point එකක් important point එකක්. මේකට උත්තර මොනවද තියෙන්නේ? මේ problem එක solve කරගන්න අපිට පුළුවන් පාවිච්චි කරන්න SI type industrial type RCCB එකක් එහෙම නැත්නම් class B type එකේ RCCB එකක්. එතකොට drives පාවිච්චි කරනවා නම් drives install කරන්න ඉන්නවා නම් manufacturers ලා ඉන්නවා manufacturer එකෙන් ගන්න පුළුවන් class B type RCCB එහෙම නැත්නම්
SI type RCCB. දැන් මේක ඇත්තටම drive applications වලට විතරක් නෙමෙයි සමහරට UPSs එහෙම නැත්නම් සමහර special loads වලට සමහරට ගෙදරට කියන UPS එකක් තියෙන්න පුළුවන්. මේ UPS එක plug කරපු ගමන් RCB එක trip වෙනවා. ආයෙත් හිතන්නේ UPS එකේ problem එකක් කියලා. එහෙනම් UPS එකේ real problem එකක් නෙමෙයි මේක. මෙන්න මේ කතා කරන විදිහේ noise එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් leakage current generate වෙනවා මේ noise නිසා වෙන්න පුළුවන්. එතකොට අපිට සිද්ධ වෙනවා මෙතෙන්දී පාවිච්චි කරන්න මෙන්න මේ type එකේ RCCB එකක්. ඒතර මේ RCCB එක ඇත්තටම කරන්නේ අර high frequency components ටික හරියට identify කරන මේක එක්තරා විදිහක intelligent RCCB එකක්. මෙයා බලන්නේ fundamental current එකේ leakages කොච්චරක් කියලා විතරයි. high frequency leakage currents neglect කරන level එකේ filter එකක් එක්ක පාවිච්චි කරන RCCB එක. ඒතකොට මේ RCCB එකේ monitoring circuit එකට වෙනම filters තියෙනවා. එතකොට අපිට නම් option දෙකක් තිබ්බා. අපිට පුළුවන් type B RCCB එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් SI type RCCB එකක් පාවිච්චි කරන්න. ඒත් එක්කම manufacturer recommend කරනවා minimum sensitivity එක 300 milliampere. දැන් එතකොට අපි මෙහෙම RCB එකක් පාවිච්චි කරත් සමහර drives වලදී 30 milliampere පාවිච්චි කරන්න බැරි වෙයි. හේතුව මේ system එකේම leakage current එක නැත්නම් system එකේම අපි මේ කතා කරන noise current එක 30 milliampere වලට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා drive applications වලදී RCBs RCCDs පාවිච්චි කරද්දී කල්පනාවෙන් ඉන්න අපි මේ හිතන 30 milliampere level එකක් පාවිච්චි කරන්න බැරි වෙයි සමහර frequency controllers නිසා. දැන් උදාහරණයක් ගන්නකො මේක හැමෝම දන්න point එකක්. අපි මම හිතන්නේ slide එකක් තියද? නෑ අපි මේක discuss කරමු. slide එකක් නෑ. දැන් උදාහරණයක් තමයි අපි ගත්තොත් variable frequency drive එකක්. මේ තියෙන variable frequency drive එකක්. මේක තමයි motor එක. එතකොට අපි දන්නවා මේ variable frequency drive එකේ front part එක filter එකක්. EMC filter එකක්. එතකොට මේ system එකේ ආපු noises ටික ground වුණා මෙතන. මේක තමයි අපි කතා කරන RCCB එක. මම මෙතනින් අඳින්නකො RCCB. එතකොට මේ circuit එකටම මම පාවිච්චි කරා තවත් drive එකක්. මේ drive එකේ front part එක filter එකක්. එතකොට මෙතනත් filtering එකක් තියෙනවා. එතකොට ඔයාලට පේනද මෙතන noise current එකක් තිබ්බා. මෙතනත් noise current එකක් තිබ්බා. මේ හැම drive එකේම filter එකක් තියෙනවා. එතකොට system එකේ තියෙන high frequency component මේ හැම drive එකකදීම filter වෙනවා. ඒ filter වෙනකොට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මෙන්න මේ RCCB එක trip වෙන්න පුළුවන්. පැහැදිලි නේ? ඒ කියන්නේ ටෝට් මේ අපි කතා කරන සිස්ටම් එකේ ලීකේජ් කරන්ට් ප්‍රමාණය වැඩි වෙනවා නේද? මෙතනත් ලීකේජ් කරන්ට් එකක් තියෙනවා, මෙතනත් ලීකේජ් කරන්ට් එකක් තියෙනවා, මෙතනත් ලීකේජ් කරන්ට් එකක් තියෙනවා. එතකොට ඔයාලා දැකලා ඇති සමහරක් වෙලාවට දැන් අපි හිතමු RCCB එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගමු. ගොඩක් පොඩි ඇප්ලිකේෂන් එකක්. අපි හිතමු 2.5 then 2.2 kV variable frequency drive එක. අපිට RCCB එකක් 30 milliampere normal RCCB එකක් මෙතන පාවිච්චි කරන්න පුළුවන් වෙයි. ඒක depend වෙන්නේ මේ RCCB එකේ functions performance අනුව වෙන්නත් පුළුවන්. හැබැයි drive දෙකක් දාපු ගමන් මේක trip වෙන්න පුළුවන්. reason එක පැහැදිලිනේ. මේ හැම එකකම මේ වගේ අපි කතා කරන healthy leakage current එකක් එහෙම නැත්නම් අපි කියන මේකට noise filtering එකක් තියෙනවා. මේ වගේ වෙලාවට අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මෙන්න මේ drive එකේ තියෙන filter එක. අපිට පුළුවන් මේ වගේ applications වලදී ඕනනම් common leakage අපි තුමු 30 million 100 or 300 වෙන්න පුළුවන්. එහෙම වෙනම නම් සමහර අය කියනවා drives තුනක් තියෙනවා 100 milliampere මැද 300 milliampere මැද. වෙන්න හේතුව මතක තියාගන්න මේ individual drive එකේ තියෙන leakage current එක. එතකොට මේ වගේ තැන්වලදී මේ වගේ ඇප්ලිකේෂන් වලදී අපිට සිද්ධ වෙයි සමහරක් වෙලාවට common මේ කතා කරන drives වලට common EMC filter එකක් පාවිච්චි කරන්න. ඒක තමයි මම මුලින්ම දවසේ පෙන්නුවේ සමහරක් වෙලාවට EMC filters options තියෙනවා. ඒ කියන්නේ වෙනම ගන්න පුළුවන්. එතකොට RCCB එකක් තිබ්බා මේක තමයි RCCB එක common EMC filter එකක් තිබෙනවා. EMC ටික මෙතනදී filter වෙනවා. ඊට පස්සේ තමයි මේ අපි කතා කරන individual drives වලට supply කරන්නේ කවුද? supply එක. ඒතර ඔයාලට ආපහු ගන්න පුළුවන් drive එකේ තියෙන EMC filter එක ගලවලා අපිට පුළුවන් ද අයින් කරන්න. drive එකේ තියෙන EMC filter එක ගලවලා අයින් කරන්න බෑ. හැබැයි මම ඔයාලට පෙන්නුවා drive එකේ තියෙන EMC filter එකේ ground coupling එක ගලවන්න පුළුවන්. එහෙම නැත්නම් grounding conductor එක disconnect කරන්න පුළුවන්, detach කරන්න පුළුවන් mechanisms තියෙනවා. එතකොට මේ වගේ multiple drive install කරනකොට මේකට RCCB එකක් එහෙම නැත්නම් leakage current protection provide කරනවා නම් අපිට සිද්ධ වෙයි additional common EMC filter එකක් පාවිච්චි කරන මුළු drive system එකටම පාවිච්චි කරලා මේ EMC filter එකේ output ටික feed කරන්න drive එක. right. එතකොට මේක එක technology එකක්. මේකත් පාවිච්චි කරන්න පුළුවන් technology එකක්. එතකොට concern කරන්න අපි කතා කරන එක manufacturers ලා මේකට recommend කරන methods තියෙනවා. මේ methods පාවිච්චි කරලා අපිට අවශ්‍ය විදිහට grounding එක කරගන්න නැත්නම් ground protection එක එහෙම නැත්නම් RCCB residual current device එක residual current protection එක provide කරන්න. දැන් මේකට මට thumb rule දෙන්න බැරි වෙයි. කිලෝවොට් මෙච්චර ගානට වඩා වැඩි නම් මෙහෙම වෙන්න පුළුවන් කියලා කියන්න බෑ. හේතුව ෆිල්ටර් එකේ තියෙන effectiveness එක එහෙම නැත්නම් අපි කතා කරන RCCB එකේ තියෙන
ෆිල්ටරින් කැපැසිටි RCCB එකේ තියෙන sensitivity එක ෆිල්ටරින් කැපැසිටි එක මේකට බලපාන්න පුළුවන්. සමහරක් වෙලාවට මට මේ සමහර ඩොමෙස්ටික් යූසර්ස් ලගින් ආපු කම්ප්ලේන්ට් තමයි ගෙදරට UPS එකක් එනවා අපේ ගෙදර UPS එක ප්ලග් කරනකොටම RCCB එක ට්‍රිප් වෙනවා. මම හිතුවා UPS එකේ ප්‍රොබ්ලම් එකක් කියලා. UPS එක අරගෙන ගියා ෂොප් එකට. ෂොප් එකේ තියෙන RCCB මේ ප්ලග් එකට ගහලා පෙන්නුවා ඒගොල්ලන්ගේ RCCB එක ට්‍රිප් වෙන්නේ නැහැ. එයා ප්‍රූව් කරනවා මේ UPS එකේ හොඳ හෙල්දි UPS එකක්. හැබැයි අපේ ගෙදර මේක පාවිච්චි කරන්න බෑ. මොකද පැහැදිලිව තේරුම් ගන්න මොකද වෙලා තියෙන්නේ කියන එක. ඒ සමහරක් වෙලාවට සමහර එකම ඒ කියන්නේ එකම ලෙවල් එකේ ස්පෙෂල් ටයිප් එකක් නෙමෙයි නෝමල් අපි කතා කරන නෝමල් ඩොමෙස්ටික් RCCB එකක් වෙන්න පුළුවන් මේ දෙකේම තියෙන්නේ. හැබැයි සමහරක් වෙලාවට මැනුෆැක්චරර්ස්ලගේ ඩිසයින් එකේ හැටියට මේ වගේ සෙන්සිටිවිටි වෙනස් වෙන්න පුළුවන්. සමහර මැනුෆැක්චරර්ස්ලා ඉන්නවා බේසික් අපි කතා කරන ඩොමෙස්ටික් RCCB එකට පවා මේ වගේ ෆිල්ටරින් ටෙක්නොලොජිස් පාවිච්චි කරලා තියෙනවා. ඒවා සමහරක් වෙලාවට මේ වගේ තැන්වලදී රියැක්ට් කරන්න නැති වෙන්නත් ඉඩ තියෙනවා. එතකොට මේක තමයි ඉම්පෝර්ටන්ට් පොයින්ට් එක. රෙසිඩුවල් කරන්ට් ප්‍රොටෙක්ෂන් කියන එක ඔප්ෂන් එකක්. එතකොට ඔප්ෂන් එකක් කියන්නේ ගොඩක් වෙලාවට මෝටර් පැත්තේ මේක පාවිච්චි කරන්න බෑ. මේක පාවිච්චි කරන්න අපි කතා කරන මේන් ඉන්කමින් ගේ මෝටර් අවස්ථාවේ අපිට තියෙනවා මේ සොලියුෂන් එකක්. ඒ කියන්නේ මෝටර් එක ඩ්‍රයිව් එක මේක මොනිටර් කරනවා. එතකොට මේක තමයි අපි පාවිච්චි කරපු normal main supply එකට main incoming එකට RCCB එකක් පාවිච්චි කරනවා නම් consider කරන්න ඕන important points. එhmenan අද දවසේ අපි discuss කරන basics ටික මෙතනින් ඉවරයි. ඔයාලට